පින්වත්නි අපට ලැබිච්ච එක්තරා වාසනාවක් මේ මනුස්ස ආත්මේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කර්මානුරූපවයි මේ ලෝකේ කවුරු හරි කෙනෙක් උපදින්නේ. කර්මානුරූපව සමහරු සතුන් විලා උපදිනවා. කර්මානුරූපව සමහරු නිරේ යනවා. සමහරු කර්මානුරූපව പ്രേත ලෝකෙ උපදිනවා. සමහරු දෙවියන් අතර උපදිනවා. සමහරු බ්‍රහ්ම ලෝකෙ යනවා. දැන් අපි කර්මානුරූපව කොහෙද ආවේ? මිනිස් ලෝකේ. දැන් අපි මැරිච්ච දවසට අපි උපදින තැන තීරණය කරන්නේ කවුද? අපි කරපු ක්‍රියාව. මේ නිසා බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම උත්සාහ ගත්තා මිනිස්යාව දුගති යන එකෙන් පුළුවන් තරම් වළක්වන්නට. කොච්චර උත්සාහ ගත්තද කියන්නේ බුදුරජාණන් වහන්සේ දවසක් බැලුවා මේ සවැත් නුවරදී කාටද මං අද උදේ වරුවේ පිහිට වෙන්නේ. දැක්ක එක ආච්චි කෙනෙක්. ඒ ආච්චිගේ ආයුෂ එදා රාත්‍රී ඉවර වෙනවා. නමුත් ආච්චි දන්නේ නැහැ. අවුවේ ඒ ආච්චි තල පොඩ්ඩක් වේලනවා. ඒ කියන්නේ සාමාන්‍ය උදේ වරුවේ තල ටිකක් වේලෙන්න දැම්මා. එතකොට ඒ ගෙදර වෙන කෑමක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ගෙදරට පිණ්ඩපාතී වැඩියා. එතකොට ආච්චි මිදුලේ ඉන්නවා මක්කර කරද තල ටික අතින් අතුර ඉන්නවා. ඉතින් ආච්චි කල්පනා කළා මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වැඩියා නොවේ. දෙන්න දෙයක් නැහැ. ආච්චි අත දික් කළා කිව්වා ස්වාමීනි අරහෙට වඩින්න කිව්වා. ඉස්සරහා පැත්තට තව වඩින්න කිව්වා. කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පියවරක් තියලා ආයෙ නැවතුණා. එතකොට ආච්චිට හිතුණා අද මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නැවතුනේ බඟින්ම මොනවා හරි ලබන්නයි මේ කියලා ආච්චි ඉක්මනට අත්දික හොදගෙන අර තල අහුරක් ගත්තා. අරගෙන පාත්‍රයට පූජා කළා. ඒ පූජා කරපු වෙලාවේ මේ ආච්චිගේ හිතට ලොකු සතුටක් ආවා. මොකක්ද ආවේ හිතට? ලොකු සතුටක් ප්‍රීතියක් ආවා. නේ අසරණ මගේ පූජාව ගත්තා නොවේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ නැහැ. ඒ කියන්නේ ධර්මයක් අහන්න තරම් මේ ආච්චිගේ නුවණ දියුණු මදි. නමුත් හිත පහදවා ගැනීම හැකියාව තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ පැත්තකින් වාඩි වෙලා අර තල ටික වැළඳුවා. වැළඳලා උන්වහන්සේ වැඩියා. එදා රාත්‍රී මේ ආච්චි මැරුණා. දැන් මෙයා නිරේ යන්න හිටියේ. දැන් බුදුරජාණන් වහන්සේ දැක්කා එදා හවස මේ ආච්චිගේ මේ ආවිස ඉවරයි. මෙයාට රැස් වෙලා තියෙන දේවල් වලින් එයාට යන්න උරුම වෙලා තිබ්බේ කොහේද? නිරේ. එතකොට නිරේ අනේකින් වැලකිලා මෙයා තව්තිසාවි උපන්නා. අර ආච්චි කොහෙද උපන්නේ? තව්තිසාවි උපන්නා. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ චාරිකාවේ වැඩිද්දී දැක්ක අති සුන්දර විමානයක් පහළ වෙලා තියෙනවා. දැකලා මේ ඇහුවා මේ දිව්‍ය අප්සාරාවයන් පිරිවරාගෙන සුන්දර දෙවඟනක් ඉන්නවා. ඒක මහා පිං කරලා ඇති නේද කියලා. අනේ ස්වාමීනි මහා පිං කළේ නෑ කිව්වා. මම මේ අවසාන මොහොතේ භාග්‍යවතුන් වහන්සේට තලමිටක් පූජා කරගත්තා. ඒකෙන් මම බේරුණා. මට අනුකම්පා කරලා මගේ පැලට භාග්‍යවතුන් වහන්සේ වැඩියා කිව්වා. එතකොට බලන්න මිනිස්යා කෙරෙහි දක්වපු කරුණාව ඒ අනුකම්පාව එක මෙතකයි කියලා කියන්න බෑ.
අද වර්තමානයේ මිනිසයා පරලෝක ගැන වගක් නැහැ. ගොඩාක් කල්පනා කරන්නේ මෙලෝ ජීවිතය ගැනයි. මෙලෝ ජීවිතයේ ගියක් හදාගන්නේ කොහොමද? වාහනයක් ගන්නෙ කොහොමද? ළමයි ටික උගන්න ගන්නෙ කොහොමද? මෙව තමයි කල්පනා කර කර ඉන්නේ. තමන් මේ සසර ගමනක යද්දී හම්බ වෙච්ච එක්තරා නවාතනක් කියලා සිහි කරගන්න බෑ. මේ නිසා වර්තමාන ලෝකේ ගොඩාක් අය දුගතිය යනවා. සුගතිය යන්නේ. මොකද හේතුව පින් කරගන්න පිනට ආසා වුණාට ඒක රඳව ගන්න උවමනා විදියට මේ හිත හසුරවන්නේ. ඉතින් ඒ නිසා ගොඩක් විට ওই ප්‍රශ්නේ තියෙන්නේ. දැන් බලන්න කොච්චර දක්ෂකමක්ද කියලා මේ මිනිස්සෙකුගේ තියෙන ඔය වගේ තව එකක් වුණා. ඔන්න ගෙදර ඉන්නවා නෑන්දලේලි. කොහොමත් නන්දලේලි දන්නවනේ ඉතින්. එතකොට නැන්ද කැවුමක් ගෙනල්ලා මේසෙකුටින් තිබ්බා. එතකොට සවැත් නුවර රහතන් වහන්සේ නමක් පිඬුසිඟා වැටියා. හැබැයි මේ ලේලි දෙවුරමට ගියපු කෙනෙක්, කාපු ගියපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇසූ කෙනෙක්. ඒ නිසා මේ ධර්මය අහලා ධර්මයේ යහුවාම ජීවිතයට එකතු වෙන්න ඕනේ ගුණ ධර්ම. එතකොට මේ ගුණ ධර්ම ඒ ලේලි හිතේ එකතු කරන් හිටියා. මේ ස්වාමීන් වහන්සේ ගෙදරට වැඩි වෙලාව ලේලි කල්පනා කළා. අනේ ස්වාමීන් වහන්සේ නමක් වැඩියා. මට දෙන්න මොනවා හරි කියලා වටපිට බලද්දී අර කැවුම මේසුවට තිබ්බා. ඉතින් අරගෙන ගිහිල්ලා බොහොම ආදර ගෞරවයෙන් අර කැවුම පාත්‍රයට පූජා කළා. පූජා කරලා සන්තෝෂෙන් ඉතින් වන්දනා කළා අනුමෝදන්. ඊට පස්සේ හවස් වෙලා නැන්ද ආපි ගෙදරට. නැන්ද ඇවිල්ලා ඇහුවා කෝ මෙතන තිබිච්ච කැවුම. ඉතින් කිව්වා නැන්දේ මං අද හරි පිනක් කරගත්තා නොවේ. ඒ මොකද්ද කියලා ඇහුවා. කිව්වා මේ ස්වාමීන් වහන්සේ නමක් වැඩියා. එතකොට මම මේ කැවුම පූජා කළා. එතකොට නැන්ද අහනවා එතකොට තීද මහේකි. තීද මේ ගෙදර ලොකු එකි. තීට කවුද බලේ දුන්නේ මෙහෙම දේවල් පූජා කරන්න. නැන්ද වටපිට බැලුවා තිබ්බ මෝල් ගහ. මෝල් ගහින් ගැහුවා ඔළුවට. එවම තුවාල වුණා, වැටුණා, ඇඳට වැටුණා. දවස් කීපයක් දැන් මේ ලීලි දුකසේ ඉඳලා ඒකෙම මැරුණා. එතකොට මේ ශනික මරණයක් නෙවෙයි. දවස් කීපයක්. ඊට පස්සේ යා මරණයටපත් වුණාම උපන්නා දෙවියන් අතර තව්තිසා. ඉතින් කිව්වා මේ මුගලන් මහරහතන් වහන්සේට මොන ගැහුණා යා. ස්වාමීනි මං විශාල පින් කළේ නෑ කිව්වා. මං කැවුමක් පූජා කළා. මට නැන්ද ගහද්දී මං කරපු පින සිහි කර කර හිටියා. තරහ ඇති කරගත්තී නෑ කිව්වා. සාමාන්‍ය කෙනෙකුට වෙන එකක් නෙමෙයි නේද ඒක. මම කැවුම මං කෑවය. මම ස්වාමීන් වහන්සේ දුන්නේ. මේ නාකි අම්මන්ඩි මේ දෙකද මේ මට කඩාගෙන පැනපෙටි මේ ගහපු හැටි කියලා වෛර බැඳ ගන්නවාද නැද්ද වර්තමාන ලීලි කෙනෙක්. වෛර බැඳ ගන්න දෙන්න තරගෙට සසර යන්නේ එහෙනම්. එතකොට ඒ කුසලතාවය තමයි ධර්මය කියන්නේ. ඒතර ධර්මයේ මේ පිටස්තර ලෝකික තියෙන එකක් නෙමෙයි මේ. අහසේ තියෙන එකක් නෙවෙයි. මේක සිතක ඇති කරගත යුතු විශේෂ හැකියාවක්. අන්නේ හැකියාව ඒ ලේලිට පුළුවන් වුණේ ඒක පුරුදු කරපු නිසා. මොකද්ද පුරුදු කරලා තියෙන්නේ? ඉවසීම. මෛත්‍රිය.
සාධාරණේ කල්පනා කරා නම් ඇයි මේ පිනක් නිමං කළේ අනුමෝදන් වෙන්න තිබ්බනේ? ඇයි මෙහෙම කියලා කරා නම් කීර්ති යනවද නැද්ද? සාමාන්‍යයෙන් හිතක ස්වභාවය කේන්ති යන ස්වභාවයෙන් කෙනෙක් ඉන්නවා නම් එයාව කේන්ති ගස්සන්න ලේසිද අමාරුද? හරි සුළු දෙයක්. එක කතාවෙන් මිනිස්සුන්ව නිකන් ඇඟේ මවිල් කෙලින් වෙලා කුපිත වෙලා ඉන්නේ නැද්ද? සංසිඳවන්න එහෙම ලේසියෙන් පුළුවන්ද? බෑ. ශ්‍රේෂ්ඨ කුපිත කරන එක නෙමෙයි. ශ්‍රේෂ්ඨ මොකද්ද? සංසිඳවන එක. දැන් බුදුරජාණන් වහන්සේ සන්තෝ සෝ භගවා සමතාය ධම්මං දේශේති. සංසිඳී ගිය භාග්‍යවතුන් වහන්සේ සංසිඳීම පිණිස ධම් දේශනසේක. ඇවිසිල්ලක් නැහැ. එතකොට දැන් බලන්න මේ ධර්මයේ පුරුදු වෙච්ච චරිත ඒ අර්බුදකාරී අවස්ථාවල සංසිඳුණු හැටි. ඊටත් වඩා සංසිඳුණු අවස්ථා තියෙනවා. බරපතල විදිහේ අවස්ථාවල ධර්මයේම පිළිට කරගත්තු අය හිටියා. ඔබ දන්නවා විදුඩිබ ශාක්‍ය යුද්ධේ. විදුඩිබ ශාක්‍ය යුද්ධේ මේ පුංචි කරුණක් මුල් කරගෙන සුළු දෙයක් මුල් කරගෙන මේ යුද්ධය හටගත්තේ. ඇත්ත වශයෙන්ම ශාක්‍ය යුද්ධ කළේ නෑ. ශාක්‍ය සමූල ඝාතනයකට ලක් වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ පරපුර ඒකට හේතුව තමයි දැන් ඔන්න කොසල් රජුරෝ දැන් බුදුරජාණන් වහන්සේ වැඩින්නේ සවැත් නුවරනේ. එතකොට කොසල් රජුරවන්ට ඕන වුණා බුදුරජාණන් වහන්සේත් සමග ඥාතිකමක් හදාගන්න. ඕන වෙලා කිඹුල්වත් පුරයට සාකි ජනපදයට පණිවිඩයක් කැරියා සාකි කුමාරියක් එවන්න කියලා. එතකොට සාක්‍යවරු රැස් වුණා. රැස් වෙලා කල්පනා කළා කොසල් රජුරු රජෙක් වුණාට අපිට වඩා කුලෙන් බාලයි. අපි තමයි වංශයෙන් ඉහළ කියලා අර ධර්මයේ දියුණු කරපු අය නෙමෙයි. ওই වංශික බල් ගන්න ඉන්නවනේ. එතකොට ඒ අය ඉතින් මොකද වුනේ? අන්තිමට මාර්ගඵලලාභී පිරිස හිටියා. එතන ඒගොල්ලෝ අපිට නම් තීරණය ගන්න බෑ. ඕගොල්ලෝ එකතු වෙලා තීරණයක් ගන්න කියලා. ඉතින් ඒගොල්ලන්ගේ තීරණයක් ආවා අපි කොහොමද දැන් රජුරුවන්ගේ කීම අහක දාන්නත් බෑ. ඒ රාජ නියෝගයක් නේ. යවන්නත් ඕනි කුමාරියා. ඊට පස්සේ කල්පනා කළා 16ක් ඒ සාක්‍ය රජෙකුට දාව උපන්න 16ගේ කුසේ උපන්න 16ක් හිටියා. වාසබ කත්තියා කියලා. මේ 16 හරි ලස්සනයි. ඉතින් කල්පනා කළා අපි වාසබ කත්තියාගේ රූපෙත් හොඳ නිසා වාසබ කත්තිය පිටත් කරමු. ඉතින් රජුරුවන්ගේ මෙහෙසි වුණත් අපේ 16 නොවේ කියලා කිව්වා. කට්ටිය දන්නේ නැහැනේ කවුරුත් පිරිස කියලා ඔන්න දැන් සරසලා 16ව පිටත් කළා. ඔන්න මාලිගාවට ගියා. රජුරු හරි සතුටුුණා සාක්‍ය කුමාරිය එව්වා කියලා. ඉතින් මෙයාගේ රූපේ ලස්සන නිසා මාලිගාවේ ප්‍රධාන අගබිසව බවට පත් උනේ වාසබ කත්තිය. දැන් බලන්න මේ කර්මයක් මොන හරි එන්නකට කැරකෙන විදිය. ඊට පස්සේ මේ වාසබ කත්තියාට දරුවෙක් ලැබෙනවා. විදුඩිබ කියලා. ඒ නිසා සම්පූර්ණ සැලකිලි සම්මාන ඔක්කොම ලැබුණේ වාසබ කත්තියාටයි. එයි මල්ලිකා දේවියට පුතෙක් නැහැ. ඉතින් පුතා හම්බුනේ වාසබ කත්තියාටනේ. මල්ලිකා දේවියට හම්බුනේ දුවක්. ඊට පස්සේ මේ තරුණයා ලොකු වෙනකොට අම්මගෙන් නිතර අහනවා අම්මේ අපි අපේ ඥාති ගෙදර යන් නෑදෑයගොල්ලෝ ළඟ සාක්‍ය වංශය බලන්න යන් කියනවා. එතකොට අම්මා මොකද කරන්නේ? එක එක කියලා මග අරින්න යන්න බෑනේ දාසිනේ. බැරිම තැන දැන් මෙයා තරුණ වයසට බේරෙන්න බෑ යන්නම ඕන කියලා. බැරිම තැන පණිවිඩයක් කරේ මේ ශාක්‍ය ජනපදයට අපි එනවා කියලා. ඊට පස්සේ ශාක්‍යවරු කල්පනා කළා කොසල් රජුරුවන්ගේ පුතා බව හැබෑව. නමුත් අපේ 16කගේ කොළුවා නොවේ.
ඊට පස්සේ ඒ නිසා අපි මේ මහා සත්කාර සම්මාන කරන්න ඕනේ පොඩි උන්ලවා මේ උත්සවයක් කරමු කිව්වා. ඊට පස්සේ ඔන්න දැන් විදුඩබ කුමාරයා ආවා. දැන් ඉතින් පිළිගැනීම උත්සව තියලා ළමයි ඉතින් සින්දු කියලා පිළිගත්තා. දැන් ඔන්න දවස් දෙකක් සතුටින් හිටියා. දැන් ඔන්න පිටත් වුණා. බලන්න වෙලාව කියන්නේ මේ පුද්ගලයන්ගේ වෙලාව කැරකෙන විදිය. ඒ සේනාවේ කෙනෙකුට අමතක වුණා කඩුව ගෙනියන්න. කඩුව මේ පිටියේ ඉතුගල පැත්තක යාගේ. ඉතින් මෙයා ගියා. දැන් මග යද්දි අරයට කඩුව මතක් වුණා. මතක් වෙලා එද්දි කවුරුවත් කියලා නෙමෙයි. දැන් 16කගේ පුතේකට මෙච්චර තනතුරු වෙනකට අනිත් 16න්ට හැදුනා අසනීපේ. මොකද්ද? ගැමිසෝද? මොකද්ද? ඊර්ෂ්‍යාව. ගගුණ තියෙන මේ සුවඳ හරියට විහිදෙනවා. ළමයෙක් ඉගෙන ගන්න දෙන්නේ නැහැ. ඇද කියනවා දියුණු වෙන්න දෙන්නේ නැහැ. මම ඒකට ගැමිසුවඳ කියන්නේ. ගැමිසුවඳ හමා ගිහින් තිබුණා ඒ ඇතුලේ. ඉතින් අර 16 ඊර්ෂ්‍යාවට වතුර එකක් ගෙනල්ලා අර විදුඩබ කුමාරයා වාඩි වෙලා හිටපු ආසනේ හොදනවා. මේ රාජ කුමාරවරු වාඩි වෙච්ච ආසනේ නොවේ. මේ අපේ 16කගේ කොළුවෙක් මේකේ වාඩි වුණා. මේ ආසනේ කිලුටුනා කියලා කෑ ගගා හොදනවා. එතකොට වැරද්ද කාගේවත් අර මේ ඊර්ෂ්‍යාවට 16ක් කරපු එක. නරක වෙලාව කියන්නේ අර කඩුවගේ නාපු එක්කිනා එතනට එනකොට මේ කියන එක ඇහෙනවා. හිමීට කඩුව ගත්තා රජුරුව ගාවට ගියා. මේ රාජකුමාරයාට දුවගෙන ගියා. ගිහිල්ලා කිව්වා කුමාරයාණනි භයානක කතාවක් මේ ශාක්‍ය මාලිගාවේ පැතිරෙනවා කිව්වා. ඉතින් ඒක ලේසියෙන් කියන්න බෑ කිව්වා. ඒක කියන්නේ ඉස්සෙල්ලා වහන්සේ මට අබේ දානෙ දෙන්න කිව්වා. හරි මම ඔබට අබේ දානෙ දෙනවා. ඒක මොකද්ද කියලා කියාපන් කිව්වා. කිව්වා මේ රාජකුමාරය ඔබ වහන්සේගේ මෑණියන් රාජ කන්‍යාවක් නොවේ 16ක්. ඔබ වහන්සේ 16කගේ පුතෙක් කියලා කතා වෙනවා. ඔන්න නරක තැනට විද්දා. හලාහල විසට විද්දා. නරක තැන කුපිත වුණොත් නරක විපාක ලැබෙනවා. කිසි දවසක ලෝකේ නරක තැනක් කෝප ගන්නවන්න හොඳ නැහැ. ඉතින් මොකද වුනේ? නරක පුද්ගලෙක් කෝප ගැන්වුවා. නරක පුද්ගලෙක් තුල වෛරය පැද්දෙව්වා. ඊට පස්සේ දත් කූරු කාලා කිව්වා හරි මං වාඩි වෙච්ච ආසනේ ඔවුන් හේද්වි වතුරෙන් නම් මං ඔවුන්ගේම රුධිරයෙන් ඔය ආසනේ හොදන්නම් කිව්වා. දැන් ආයේ ගිහිල්ලා දැන් මෙයා කුමන්ත්‍රණයකින් රාජ්‍ය බලය ඇල්ලුවා. කොසල් රජුරුව මහමගේ මැරුණා. ඊරොස් දැන් මෙයාගේ ඉලක්කය මොකද්ද? රාජකන් නිශ්ශබ්දව හිටියා. ඊට පස්සේ ඉලක්කේ පල්ලි ගන්න. අර අහිංසක ශාක්‍ය ඔක්කොම බිල්ලට යනවා. අර 16කගේ කට වැරදීමෙන්. එක වතාවක් යනවා සේනාව අරගෙන. බුදුරජාණන් වහන්සේ 이르දියෙන් වැඩියා. පාරේ මේ කොළ නැති ගහක් යට වාඩි වෙලා ඉන්නවා. විදුඩ බැවිලා අහනවා භාග්‍යතුන් වහන්සේ අර තියෙන හේවන තියෙන අපූර්ව ගස්. ඇයි මේ කොළ නැති ගහක් යට වාඩි වෙලා ඉන්නේ? රජතුමනි මගේ ඥාතින්ට විපතක් එද්දි මං කොහොමද මේ කොළ තියෙන ගහක් යට ඉන්නේ කියලා අහනවා. ඊට පස්සේ ආපහු හැරිලා මෙයා ගියා. මේ පුතායි බෑ කියලා. දෙවනි වතාවේ ආයි මෙයා යනවා. යනකට බුදුරජාණන් වහන්සේ ආයෙත් ඉන්නවා වාඩි වෙලා අර වගේ. ඇහුවා භාග්‍යතුන් වහන්සේයි රජතුමනි මගේ ඥාතීන් පිසදාගෙන ඉන සුළඟත් මට සැපයි කිව්වා. එහෙනම් මේ පාර කරන්නත් බෑ කියලා ආයෙත් ගියා. නමුත් අර හිතේ හටගත්තු වෛරය නැති වෙන්නේ නරක පුද්ගලයන්ට නරක සමාජයේ කිසි දවසක කුපිත කරන්න හොඳ නැහැ.
ඒක බුද්ධියෙන් කරන්න ඕනේ වැඩ ආවේගයෙන් කරන්න හොඳ නැහැ. එතකොට අවස්ථාව බැලුවා ඊට පස්සේ බුදුරජාන් වහන්සේට අවබෝධ වුණා මේක කර්ම විපාකයක් දෙන්න පළ දෙන්න යන්නේ වේරන්න බෑ. ගියා. ගිහිල්ලා දැන් ශාක්‍යෝ මරන්න දැන් සේනාව යවුවා. කොටසක් ඉන්නවා ඒ සේනාව තුළ කොටසක් ඉන්නවා තෙරුවන් සරණේ පිහිටපු. දැන් තෙරුවන් සරණේ පිහිටපු සේනාවේ ඉන්න පිරිස කඩුව අතේ තිබ්බට මරන්නේ. අනිත් පිරිස තමයි තිසරණේ නැති අය තමයි මරන්න ගිහිල්ලා. අරගොල්ලෝ කොහොම හරි බේරිලා ඉන්නවා. ඊට පස්සේ මොකද වුනේ? අහනවා මිනිස්සු අල්ලගෙන කවුද තොපි කියලා අහනවා. එතකොට මේ දැන් ශාක්‍යවරු කල්පනා කළා අපි භාග්‍යවතුන් වහන්සේගේ මේ ඥාතිනේ අපි සතුන් මරන්නේ අපි ප්‍රාණඝාතී කරන්නේ කියලා ඒගොල්ලෝ ගිහිල්ලා මේ බිම වැටිලා අල්ල ගන්නවා තනකොළ අල්ලන් කියන අපි තෘණ ශාක්‍යෝ කියලා. තව මිනිස්සු ගිහිල්ලා ගස් බදා ගන්නවා. කවුද කියලා නෝ අපි වෘක්ෂ ශාක්‍ය කියනවා. ඔක්කොම පිටි ගහලා ලুকু කන්දක් ගොඩ ගහනවා. ඔලු ලේවලින් හොදනවා රාසනේ. හොදලා ශාක්‍ය කන්‍යාව 500ක් පෙළට තියලා ගැට ගහනවා. ගැට ගහලා මේ 500ම ඇදගෙන යනවා. අරන් පලයන් වුන් අපි මේ දාසියු කරන්න කියලා. දැන් ඉතින් ශාක්‍ය මේ 500ම දැන් කි තමන්ගේ වැඩිහිටි ඔක්කොම මරලා දැන් මේගොල්ලන්ගේ පණ පිටින් ගෙනියනවා දැන්. ඇදගෙන යනවා. අදටත් ලෝක වෙනවනේ. අරගෙන යනවා. අරගෙන ගියාම මේ ශාක්‍ය කුමාරයරු 500ම දෙස් දෙවල් තියෙනවා. දෙස් දෙවල් දැන් 500ක් හඩනක දෙස් දෙවල් තියෙනකොට මහ විශාල හඩන්නේ. එතකොට විදුවට කිව්වා ඕ කිල්ලා ගෙනියන්න ඕනේ නැහැ කිව්වා. ඔවුන්ගේ අතපය කපලා වරෙන් කිව්වා සේනාවට. සේනාව එක තැනක මේ 500ම අත්පා කැපුවා. කපලා ගියා. බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්ක මේක. දැකලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ නමකට කිව්වා ගිහිල්ලා අර අහිංසක පිරිස බේර ගන්න කියලා. භික්ෂුන් වහන්සේ නම කීර්තියෙන් වැඩියා. දැන් මේගොල්ලන්ගේ අතපය කපලා කොටේ දැන් තියෙන පණ ආදිරු. මොකක් කියන්නේ නැද්ද? අතාරින්න එපා පල්ලිගණිය කියයිද? ඈ දැන් සමහර අය පොඩි දේවල්ට කේන්ති කියලා කියනවනේද මං එනවා. දත් කූරු සප කියනවනේද මං එනවා මං පල්ලි ගන්නවා මං අතාරින්නේ නැහැ. ඔක්කොම මේ ආත්මය අල්ල ගන්න බැරි නම් ඔක්කොම මම ලබන ආත්මය අල්ල ගන්නවා. කියනවද නැද්ද? මේ තෙරුවන් සරණ යමින් කියනවනේ ඕවා. ඒ හරියට කියපුවා නෙමෙයිනේ. එතකොට මේ අර භික්ෂුන් වහන්සේ වැඩම කළා ඒ වෙලෙ දේශනා කරන්න ඇත්තේ මේ සසරේ ඇති බිහිසුණුකම. මේකෙන් ඈතර වීමේ තියෙන වටිනාකම. ඊළඟට හිත රැක ගැනීම. දැන් අතපය කැපිලා යනවා. හිත ආරක්ෂා කරගත්තා. ඒ 500ම තව්තිසාවේ උපන්නා. දෙවියන් අතර උපන්නා. ඊට පස්සේ කාලෙක රජ කෙනෙක් හිතන චෛත්‍යයක් හදලා තියෙනවා. දැන් ඒව නැහැ. එතකොට බලන්න මේ හිත ආරක්ෂා වුණාම තියෙන ලාභේ. තරගොල්ලෝ මහා ජයග්‍රහණයක් කියලා හිතුවා. හිතලා ඒගොල්ලෝ අචිරවතී ගංගාව ළඟට ආවා. දැන් රෑ වෙලා. ඇවිල්ලා දැන් දිගට තියෙනවා හොඳට මේ ගංගේ මේ ඉවුරේ වැල්ල තියෙනවා. ඉතින් විදුඩ රජුරුව කිව්වා උඹලා දැන් විවේක ගනින්න. වැල්ලේ මාත් පොඩ්ඩක් හාන්සි වෙනවා කියලා වැල්ලේ හාන්සි වුණා. අර මරපු අය හාන්සි වුණා නිින්ද ගියා. අර මරපු නැති පිරිස හිටියා. ඒගොල්ලෝ හාන්සි වුණා. ඒ හාන්සි වෙච්ච හැමතැනම කඩිමාතු වෙලා කන්න ගත්තා. ඒගොල්ලෝ නැගිට කඳු ගැට වලට ගියා. ඒගොල්ලෝ කඳු ගැට වල නිදාගත්තා. උඩහට වැස්සා. මේගොල්ලෝ හොඳට නිින්ද ගියා. ඊට පස්සේ දරුණු වැස්සක් ඇවිල්ලා උඩහට වැහලා ලොකු වතුර පාරක් ඇවිල්ලා ඔක්කොම ගහගෙන ගියා. නිරේටම ගියා. දැන් බලන්න මේ සසරේ යනකට සිතක හටගන්න වෛරය.
සිතක හටගන්න ක්‍රෝධේ කොච්චර දුර යනවාද? දැන් මේ ක්‍රෝධ වෛරාදී කෙලෙස් තියෙන්නේ මිනිස්සුන්ගේ විතරද? සත්තුන්ගේ හටගන්නේ නැද්ද? සත්තුන්ගෙත් හට ගන්නවා. මේ බල්ල බල්ලුන්ගේ හට ගන්නෙ නැද්ද? හට ගන්නවා. ඌරන්ට කුකුලන්ට හට ගන්නෙ නැද්ද? උන්ගෙත් හට ගන්නවා. ඒක කතාවක් තියෙනවා. මේ බොහෝ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න බොහෝ කල ඒත්සවැත් නුවර මේ අචිරවතී ගංගායිනෙන් තරුණයෙක් යනකොට ඉබ්බෝ බිත්තර දාලා ඉබ්බොට මේ ඉබ්බියෝ බිත්තර දාලා එතකොට ඉබි බිත්තර දැකලා ඒ තරුණයා මේ ටික අරගෙන ගියා. ගෙදරකට ගිහිල්ලා මේක තැඹුවා. ගෙදර හිටිය පොඩි ගෑන් ළමයි. දුවේ මේක කාපන් කියලා එයාටත් දුන්නා. මේ ළමයා මේ බිත්තරේ කාලා මේකට වසී වුණා. දැන් කෙලි බිත්තරම ඉල්ලනවා. අම්මා කිකිලියක් ගෙනාවා. දැන් ඔන්න ඉස්සෙල්ලම අම්මා බලන් හිටිය කිකිලි බිත්තරේ දැම්මා. එතකොට අම්මා ගිහිල්ලා ওই බිත්තරේ හදලා දුන්නා. දැන් කෙල්ල සෙල්ලම් කළත් මොනවා කරත් බලාගෙන ඉන්නේ කිකිලි දිහා. මොකද්ද? ඇයි? බිත්තරේ දානකම්. බිත්තරේ දාපු ගමන් දූවලා ගිහිල්ලා මේ බිත්තරේ ගන්නවා. අරගෙන අම්මට දෙනවා. අම්මේ මට මේක හදලා දෙන්න කියලා. ඉතින් අම්මා මේක හදලා දෙනවා. ඉතින් පිටට පේන්නේ මේකේ මහ ලොකු විශේෂයක්. කිකිලි බැලුවා. දාන බිත්තරේ මේ කෙල්ල අර යනවා. කිකිලි වෛර මැද ගත්තා. වෛර මැද ගත්තා. මගේ බිත්තර කොහොම බාරන් යනවා. මං එහෙනම් උඹේ ළමයි කන්න. කිකිලි වෛර බැඳගෙන ඒ ගෙදරම උපන්න බැලලියක් වෙලා. මේ ළමයන් මැරුණා. ඒ ගෙදර උපන්න කිකිලි වෙලා. දැන් යනවා තරගෙට එක්කෙනා කකා. ඒ සදාහන් වෙනවා මේ දේශනාවේ ආත්ම භව 500ක් එකිනෙකා කාගෙන ගිහිල්ලා බුද්ධ කාලේ මනුස්ස ලෝකෙ එක්කෙනෙක් ඉපදිලා කාන්තාවක් වෙලා ආර්යා අනිත් එක්කෙන යකිනියක් වෙලා. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි වෛරي නැති කළේ. එතකොට බලන්න මේ අපේ සිත්වල මේ වෛර හට ගන්න ස්වභාවයක් තිබේද නැද්ද? ඒතර අපිට පුළුවන් ද මේ බාහිරින් සරසලා අපේ හිතේ අභ්‍යන්තරේ පිරිසිදු කරන්න? පුළුවන්ද? ඒ වෛර හට ගන්න ස්වභාවය අපේ හිතේ තියෙනවා නම් ඒ වෛර හට ගන්න ස්වභාවය නැති කිරීමේ හැකියාවකුත් අපිට නැත්තම් දැන් මං කිව්වේ දැන් විදුඩබ සිද්ධියේ ලොකු එකක්ද? පොඩි වචනයක් නේද? අල්ලගත්තේ. අනේ උග අතරලා දාපන් කියලා කිව්වනම් ඒ ප්‍රශ්නේ ඉවරයි. ඒ අතහැරලා දාමේ හැකියාව නැති නිසා වෛර, තරහ, ක්‍රෝධ, බද්ධ වෛරය කියන්නේ වෛරයට බැඳෙනවා සිත. බද්ධ වෛරය කියන්නේ මොකද්ද? වෛරයට සිත බැඳෙනවා. වෛරයට සිත බැඳුනට පස්සේ මේක නිකන් මේ සර්පයා ගුහාවේ ඉන්නවා වගේ. සර්පයා තුඹසේ ඉන්නවා වගේ. මේක තියෙනවා හිතේ හොයන්න බෑ. හැබැයි අවස්ථානුකූලව මතුවෙනවා. මේක තමයි සාමාන්‍ය හිතේ තියෙන ස්වභාවය. වෛරයට හිත බැඳෙනවා. ඒකට කියන්නේ බද්ධ වෛරය. ඊළඟ ක්‍රෝධය කිපෙනවා. ඉතින් මේ වගේ අකුසල් හැටියට මේවා අපි අඳුනගත්තේ නැත්නම් අපිට ජීවත් වෙන්න තියෙන්නේ අකුසල් එක්කයි. එතකොට අකුසල් වලට පුළුවන් ද කුසලයක් උපදවන්න? අකුසල් වලට කුසලයක් උපදවන්න බෑ. දැන් අපි මෙහෙම ගමු සාමාන්‍ය එකක්. දැන් ඔබ මහන්සි වෙලා ගෙදර උන්න බත් වෙනවා. බත් විලා පිඟානට දාගත්ත කියමු කන්න. එතකොට මොකක් හරි රණ්ඩුවක් හට ගන්නවා ගෙදර. අර බත් කෑම සතුටින් කත හැකිද? එතකොට මොකද වෙන්නේ? මට එපා කියලා එකපාරට මේසින් තල්ලු කරලා දාන්නේ නැද්ද බත් එක? මං කන්නේ කියලා වතුර බීලා අත හොදගෙන ඊට පස්සේ පුපුර ඉන්නවා.
මේම වෙනවද නැද්ද? වෙලා නැද්ද කවදාවත්? ඊළඟට සමහරුන්ට මේ අතට ගත්ත එක කේන්ති ගිය ගමන් කන්නේ නැහැ වීසි කරනවා. එතකොට ඒ වගේ එකපාරට ලොකු දෙයක් කරන්ද ගොඩක් වෙලාව යනවාද? ගොඩක් වෙලාව යන්නේ. එතකොට බලන්න මේ හිතේ ඒ පුංචි වෙලාවට එහෙම වැඩ කරන මේ හිත ඒ ස්වභාවයෙන්ම බලවත් වෙලා උපන්නොත් ඒ ස්වභාවයේ පොඩි වෙලාවකට අපි එහෙම වැඩ කරනවා නම් ඒ ස්වභාවයෙන් යුක්තව අපිට උපතක් ලැබුණොත් එතකොට ඒකේ මතක් කර කර දින ඒකම නේද? ඒ නිසා අපි මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන්නේ ඒ වගේ අනතුරු ගොඩාක් ළඟ තියාගෙනයි. ඒ කියන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මාන්නය, වෛරය, එකට එක කිරීම මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනුස්ස ජීවිතය අපවිත්‍ර කරන, මනුස්ස ජීවිතේ දුගඳ කරන, මනුස්ස ජීවිතේ ගුණවන්තකම වනසන දේවල් හැටියටයි. එතකොට මනුස්ස ජීවිතේ ගුණවන්තකම රැකගෙන පිනක් දියුණු කරගන්න නම් අර මුලින්ම කියාපු එක බලන්න කල්පනා කළා. අර ආච්චි දිව්‍ය ලෝකෙ ගියෙත් සිත පහදවාගෙන. ලේලි දෙවියන් අතර උපන්නෙත් සිත පහදවාගෙන මේ සිත රැකගෙන. එහෙනම් අපිට මේකේ ගන්න තියෙන හෝඩුවාවක් තියෙනවා. මොකක්ද? පිනක් රඳවල දෙන්න පුළුවන් කලබල නැති මෛත්‍රී සිතටයි. එතකොට පින රැඳෙන්නේ කොහෙද? මෛත්‍රී සිතේ. මෛත්‍රිය සිතේ දියුණු කරන්න අපි පුරුදු කරගත්තොත් ඒ මෛත්‍රියත් එක්ක අපිට ගොඩාක් දේවල් හිතින් අතාරින්න පුළුවන්. බුද්ධ කාලේ හිටිය එක අම්මා කෙනෙක්. මේ අම්මට ළමයි 10 දෙනෙක් හිටියා. ඉතින් මේ තාත්තා මැරුණා. මේ අම්මගේ දීපල ඔක්කොම ළමයි 10 දෙනාට ලීලා දුන්නා. දැන් මේ අම්මා වයසට ගියාම එක එක දූලගේ පුතාලගේ ගෙවල් වලට යනවා. ගියාම මේ ගෙවල් වලින් මේ අම්මට නිකන් අර නෝකඩු කියනවා. එක එක හින්ට් ගන්නවා. ලේලිලා කියනවා අය අපි ළඟට එන්නේ. අය අනිත් දරුවෝ නැද්ද? මොකෝ අපිට වැඩිපුර බෙදුවද? දුව ගාවට ගියා. අම්මට දැන්ද මතක් වුණේ. අම්මා මොකෝ මට ඒක වැඩිපුර වලල්ලක් දුන්නද? අහනවා. ඊට පස්සේ මේ අම්මා කල්පනා කළා මම මේ දරුවන්ට කරදර කරන්න හොඳ නැහැ. මම දරුවන්ට කරදර කරන්න හොඳ නැහැ. මම විවේක තැනක් හොයාගන්නවා කියලා මේ අම්මා ගියා භික්ෂුණී ආරාමයකට. ගිහිල්ලා ඉතින් භික්ෂුණීන්ට පත පිළිවෙත කරගෙන ඇහුවා ඇයි ආවේ කියලා. කොහොම මට ටිකක් විවේකී කැමතියි. මට මේ බණ භාවනාව පුරුදු කරන්න කැමතියි. ඒ නිසා මං ආවා භික්ෂුණී කිව්වා. මේ අම්මගේ හැකියාව මොකද්ද? මේකෙන් තේරුණේ වෛර බැඳි නෑ දරුවන් ගැන. නැත්තම් මේ භික්ෂුණීන්ට ගිහිල්ලා පැමිණිලි කරනවනේ. මම ළමයි 10 දිනාට මෙහෙම දුන්නා. මට ඒකෙක්වත් සලකන්නේ නෑ. මම පාරට වැටුණා. මේ මොකුත් කතාවක් නෑ අම්මගේ. තරහක් නෑ. එතකොට ඒක තරහක් හටගත්තේ නැති එක ඒ අම්මගේ කුසලයක්ද අකුසලයක්ද? ඒ කුසලයේ අම්මා ගෙනියන දුර බලන්න. දැන් ඔන්න මේ භික්ෂුණියේ ආරාමේ ඉන්නවා. දැන් අනිත් අය මේ ආච්චිගෙන් වැඩ ගන්නවා. ඒවත් කළා දෙනවා. දැන් මෙයාගේ තිබිච්ච ගතිගුණ හොඳ නිසා මේ භික්ෂුණිය අනිත් භික්ෂුණීන්ට කිව්වා අනේ මමත් ආසයි පැවිදි වෙන්න. පැවිදි කළා. පැවිදි කළා කියලා අර අනිත් අය වැඩ පවරන එක නැවතුෙත් නෑ. දැන් කියන වැඩෙත් පුළුවන් හැටියට කරලා දෙනවා. මේ භික්ෂුණිය රාත්‍රියට ඒ පහළ තියෙන යට තට්ටුවක් මැද කණුවක් තියෙන. මේ යට තට්ටුවට හිමීට බහිනවා. බැහැලා නිදිමතේ කියලා කණුව අල්ලගෙන කණුව වටේ කැරකි සතිපට්ඨානෙ වඩනවා. ඊට පස්සේ දාවල් ඉඩ ලැබෙන වෙලාවට දිගටම සක්මන් කරන්න බෑ වැටේ කියලා මිදුලේ ගහක් තියෙනවා. ගහ අල්ලගෙන වටේට ඇවිදිනවා සතිපට්ඨානෙ. ටික කලයි ගියේ ඒ භික්ෂුණිය රහත් වුණා. එතකොට ඒ තමන් නිකලෙස්ෙන් දෝමනා කරන සුදුසුකම ඒ භික්ෂුණියට තිබ්බද නැද්ද?
ඒක තිබුණේ මහාන වුණාට පස්සේද ගෙදරින් දෙද්දිද? ගෙදරින් දෙද්දී. එතකොට ඒ ඈව දියුණු කළා දුන්නේ ඈ පොරවපු වස්ත්‍රින් නෙමෙයි. ඈ දියුණු කළා දුන්නේ ඈ කැපූ කෙස් වලින්ද? නෑ. ඈව දියුණු කළා දුන්නේ ඇගේ හිතේ තිබුණු මෙත්සිත, ඉවසීම, කරුණාව. දැන් මේ වගේ ඉවසීම, කරුණාව ආදී ගුණයකින් පටන් ගත්තොත් ජීවිතේ ධර්මයක් කරා අනේක ඒ ගුණෙන් තමයි ඊළඟ ගුණය උපද්දවන්නේ. ගුණයක් නැත්තම් එකකින් මුකුත් උපද්දවන්න බෑ. නැති දෙයක් කොහොමද කරන්නේ? අපි කියමු අපි හිතවන්නේ කොහොඹ ඇටයක් නම් කොහොඹ ඇටේ කොච්චර ස්පෝර දාලා කොච්චර සරුවට පැල කළත් කොහොඹ ඇටෙන් හට ගන්නවද මිහිරි දෙයක්? නෑ. හිතෙව්වේ යමක්ද ඒක තමයි අස්වැන්න හැටියට ලැබෙන්නේ. අපි උග්ගසක් හිටෙව්වොත් ඒකෙන් තිත්ත දෙයක් උපදිනවද? ඒකෙන් මිහිරි දෙයක් උපදිනවා. ඒ වගේ මේ ජීවිතේට ඕමනා කරන අති මිහිරි දෙයක් තමයි කෝප නොවි සිටීම. ඊර්ෂ්‍යා නොකර සිටීම. දැන් මේවා අමාරුයි කියලා තේරුම් ගන්න පුළුවන්. දැන් ඊර්ෂ්‍යාව කියන එකට සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා ත්‍රිවිලස් වලම ගහලා තියෙනවා සුවකල නොහැකි රෝගී කියලා. ඒකේ තේරුම මොකද්ද? ඊර්ෂ්‍යාව කියන එක හිතෙන් දුරු කරන්න අමාරුයි කියන එක. ඒකට මම කියාපු නම තමයි ගැමි සුවඳ. ඇයි? ඒක මේ නගරයට වඩා ගමේ තියෙන නිසා. නගරේ මිනිස්සු තාප හතරින් වට කරගෙන ඉන්නේ. ඒ මිනිස්සුගේ පාඩුවේ රස්සාව කළා, ගෙදර ආවා. ඒ පාඩුවේ ළමයි ටිකත් එක්ක ඉන්නවා. අල්ලපු වැටේ මේ වැටේ ගමේ විස්තර හොයන්න යන්නේ නැහැ. ඒ මිනිස්සුගේ පාඩුවේ ආය උදේට වැඩට ගියා, හවස ගෙදර ආවා, පාඩුවේ ඉන්නවා. එහෙමයි නැද්ද? පාඩුවේ තමන්ගේ පාඩුවේ. ගමේ එහෙම නැහැ. රටේම කියෝ යනවා. සුවඳ හමනවා සැරේට. එතකොට ඊර්ෂ්‍යාව කියන එක අපේ හිතේ නැති කරගන්න පුළුවන් නම් දැන් මේව නැති කරගන්න අපට උදව් කරන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ ගැන අපේ හිතේ තියෙන පැහැදීම. ඒ පැහැදීමෙන් විතරම කරන්න පුළුවන්. ඇයි? මේවා අපිට හඳුනලා දුන්නේ මේවා අකුසල්, මේවා අකුසල්, මේවා අකුසල් කියලා කවුද? බුදුරජාණන් වහන්සේ තමයි ඒව හඳුන්වලා දුන්නේ. සාමාන්‍යයෙන් නැත්තම් පොඩි කාලේ ඉඳලා අපේ ස්වභාවය හැදෙන එක. දැන් අපි ගත්තොත් ඔන්න පොඩි දරුවෙක් චූටි බබෙක් කියමු. ඔන්න පොඩි දරුවෝ යනකට ඔන්න පුටුවේ වැදුනා. ඊට පස්සේ ඔන්න ළමයා අඬනවා මේ පුටුවේ වැදුනා කියලා. අම්මා ළමයා වඩාගෙන පුටුවට ගහනවා. ඔය අඬන්න එපා මෙයාට මේ පුටුවේ වැදුනේ කියලා. එතකොට පොඩි කාලේ ඉඳලා ළමයාට පල්ලි ගැනීම එන්නේ නැද්ද? පුංචි කාලේ ඉඳලා එනවා. සමහර විට තවත් ඒ ඔන්න අයියා මේ බැන්න කියලා නංගි ගිහිල්ලා කියනවා. කියන එකට අම්මා මොකද්ද කරන්නේ එකපාරට? අර වැඩිමල් ළමයාට ගහනවා. ගහපු ගමන් එතකොට පොඩි එක්කෙනා දන්නවා එහෙනම් කරන්න තියෙන්නේ අම්මට යමක් කළොත් මෙහෙම කරන එකයි. අපි ඒ රටාවෙන් නෙමෙයිද ඉගෙන ගත්තේ. ඒ රටාවෙන් ඉගෙන ගත්තු අපි වෙනස් රටාවකට පුරුදු වෙනවා කියන එක එකට එක කරන රටාවෙන් ඉගෙන ගත්තු අපි එකට එක නොකරන රටාවට පුරුදු වෙනවා කියන්නේ ඒක ලේසිද අමාරුද? ආන්න ඒකට වීරිය ඕනේ. ඊර්ෂ්‍යා කරන රටාවේ පුරුදු වෙච්ච අපි ඊර්ෂ්‍යා නොකරන රටාවකට යන්න වීරිය ඕනේ. ඒ සාමාන්‍ය ඊර්ෂ්‍යා හැදෙන්නේ කොහමද? අපේ ළමයට තමයි පාඩම් කරන්න බෑ. බලපන් අර ගෙදර පාඩම් කරන හැටි. අන්න අරුම් බලන්න දියුණු වෙන හැටි. අපේ කාට තමයි බැරි. කියනවද නැද්ද? කියනවා. කියන එකට මොකක්ද අර ළමයිට ඇති වෙන්නේ? ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඉතින් ඊර්ෂ්‍යාවට තරංගයක් එනවා. නමුත් මේකයි මේ බුදුරජාන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ මේ ධර්ම මාර්ගයේ යෑම ලේසි එකක් නෙමෙයි. මේක අමාරු එකක්. මේක අමාරුකම හොඳටම පේනවා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි නියපොත්තට පස් ටිකක් අරන් වදාළ මහණෙනි මේ නියපොත්තට ගත්තු පස් ටික වගේ මේ ධර්මයේ
අවබෝධ කරන අය. මේ මහ පොළොව වගේ මේ සසරේ යන අය කිව්වා. මොකද හේතුව මේකට විශාල හැකියාවක් ඕන. හොඳට හිතන්න පුළුවන්කමක් ඕනේ. පළල් විදියට කල්පනා කරන්න පුළුවන්කමක් ඕනේ මේ සසර ගමනේ යද්දී අපිට ලැබිච්ච එක්තරා අවස්ථාවක් කියලා. ඒ සසරේ ගමනේ යද්දී එක්තරා අවස්ථාවක් කියලා තේරුම් ගත්තොත් මොකද නැත්තම් වෙන්නේ මොකද බලන්න අර කිකිලි ගෙයි අර පොඩි ගෑන් ළමයාගේ ප්‍රශ්නේ ආත්මභාව 500ක් මොකද වුනේ? එක්කිනාට එක්කිනා මොකද වුනේ? මොන ගෙහුණා? ආත්මභාව 500ක් මොකද වුනේ? එක්කිනාට එක්කිනා මොන ගැහුණා? ඒ මොන ගැහිල්ල නැවැත්තුවේ බුදුරජාණන් වහන්සේ. එතකොට එහෙනම් මේ අපි යම්කිසි වෛරයක්, ක්‍රෝධයක්, අකුසලයක් පටන් ගත්තොත් හිතේ අපි ඊළඟ ජීවිතේ උපදින්නේ ඒකත් එක්ක. ඒකත් එක්ක උපදින්නේ. නමුත් අපි මේ ජීවිතේ දක්ෂ වුණොත් ඒ වගේ දේවල් හඳුනාගෙන ඉඩ නොදී මෛත්‍රිය, කරුණාව, දයාව වගේ දේවල් වලට තැනක් දෙන්න. දක්ෂ වුණොත් ටික ටික මොකද වෙන්නේ? අර හොඳ දේ අපිට රැස් කරගන්න අවස්ථාව තියෙනවා. දැන් මේ ලෝකේ යන රටාව ගත්තොත් මේ ලෝක විස්තර දන්නවනම් අපි සාමාන්‍ය ලෝකෙ ගැන ගමු. මේ ලෝකෙ නිකන් ගිනි ගුලියක් වගේ, ගිනි ගොඩක් වගේ මිනිස්සු වෛරයෙන්, එහෙන් වෛරයෙන් ගිනි ගන්නවා, එහෙන් ක්‍රෝධයෙන් ගිනි ගන්නවා, එහෙන් කාමයෙන් ගිනි ගන්නවා. සංසිඳීමක් පේන්න නැහැ. එතකොට සංසිඳෙන්න කල්පනා කරන්නේ නුවණ තියෙන එක්කෙනයි. වෙන කෙනෙක් සංසිඳෙන්න කල්පනා කරන්නේ නැහැ. ඒක නුවණ තියෙන එක්කෙනෙකුට පහළ වෙන සිටිවිල්ලක්. මේ සංසිඳීම ඇති කරගන්න ඕනේ. මේ ජීවිතයේ සැනසෙල්ල සිටීම අවශ්‍යයි කියලා කල්පනා කරන්න පිනක් ඕනේ. එහෙම නැතු සාමාන්‍ය ස්වභාවය තමයි ජීවිතේ කලකිරෙන්නේ රණ්ඩු අල්ල මේ රණ්ඩු අල්ලනවා. ඊළඟට මේ ටීවී එකේ නාට්‍ය බලන මේ හයියෙන් hina වෙනවා. ඊළඟ ආය යනවා ආය රණ්ඩු අල්ලනවා. එහෙම නැද්ද? එහෙම තමයි මේ සාමාන්‍ය ගෙවල් වල තියෙන්නේ. ඉතින් ඒ වගේ යන රටාව තුල මට සැනසෙල්ලක් නැහැ. මම මේකෙන් එතර වෙන්න ඕනේ. මම නැත්තම් කොහේ යයිද දන්නේ නැහැ කියලා එහෙම නෝනින් කල්පනා කරන කෙනෙකුට දුර්ලභ අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ මේ නිසා අපට හොඳ උපදේශයක් දුන්නා. ඒ තමයි මහානාම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥාතියෙක්. ශාක්‍ය රජ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ කිඹුල්ලත්පුර වැඩ ඉඳලා දැන් චාරිකා වඩින්න පිටත් වෙන්න. ඇහුවා ගිහිල්ලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපට මේ ගිහි ගෙදර ගත කරද්දී අපට නිතර මේ බාහිර දේවල් හරියට කල්පනා වෙනවා. ඒ නිසා මේ නිතර අපිට හිතන්න මොනවද හොඳ කියලා හෙව්වා. අයි බාහිර දේවල්ම නේ තියෙන්නේ. නැතුව නිකන් හිතන්න මොනවද හොඳ කියලා හෙව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහා නාම නිතර හිතන්න කිව්වා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන. භාග්‍යවතුන් වහන්සේ නිකලෙස් සම්මා සම්බුද්ධයි විද්‍යාචරණ සම්පන්න ආදී වශයෙන් ඒක හිතන්න කිව්වා. ඊළඟට හිතන්න කිව්වා මේ ධර්මයෙන් මිනිස්යාට ලබා දෙන දේ. මේ ධර්මයේ තියෙන ලක්ෂණ ටික හිතන්න කිව්වා. ඊළඟට හිතන්න කිව්වා ශ්‍රාවක සංඝයාගේ ගුණවන්තකම ගැන. දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් අපේ රටේ මේ වෙද්දී භික්ෂුන් වහන්සේලාගේ චරිතය එක්තරා සම්දිස්ථානයකට ඇවිල්ලා තියෙනවා. එතකොට සමහර වෙලේ ටීවී වලින් මාධ්‍ය වලින් සමහර වෙලට ධර්මයේ දන්නේ නැති එක්කෙනෙකුගේ හිත අපහදින කරුණු තියෙනවා. මෛත්‍රිය තියෙන එක්කෙනා කල්පනා කරන්න ඕනේ කොහොමද? කල්පනා කරන අනේ මේ ස්වාමීන් වහන්සේට මේ ධර්ම මාර්ගයේ යන්න තියෙන අවස්ථාව නැති වෙලානේ. අනේ හරි පාඩුවක් වෙලා. එහෙම කල්පනා කළොත් හිතට තරහ එයිද? නැත්නම් මේ අහක යන තවත් කෙනෙකුගේ චරිතයක අඩුවක් තමන්ගේ ජීවිතයට ද්වේෂයක් ඇති කරගන්න තමන් ගත්තොත්
හානිය සිද්ධ වෙන්නේ එතන කාටද? Tamanටනේ. ඒ වගේ අර සීකරන්න ඕනේ සංඝයාගේ ගුණ හැටියට සාරිපුත්ත, මහා මොග්ගල්ලාන, මහා කස්සප, ආනන්ද ආදී රහතන් වහන්සේලාගේ ගුණ සිහි කරන්න ඕනේ. රහතන් වහන්සේලාගේ ගුණ අතිශයින්ම ආශ්චර්යයි. දැන් හරියට ප්‍රසිද්ධ වෙලා තිබුණා බුද්ධ කාලේ ඉවසීමෙන් අග්‍රයි කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගැන. ඉතින් මේ ගමේ මිනිස්සු, සවැත් නුවර මිනිස්සු හරියට කතා වුණා මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ හරි පුදුම කෙනෙක්. කවුරු බැන්නත් hina වෙලා කතා කරනවා. කවුරු බැන්නත් මුකුත් කියන්නේ ඉවසීමෙන් අග්‍රයි, පුදුම ඉවසීමක් කියලා. බමුණෙකුට හිතුණ මෝඩ බමුණෙකුට මේක ටෙස්ට් කරන්න. මොකද්ද ටෙස්ට් කරන්න හිතුනේ? සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ඉවසීම. සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ වඩිනවා දැන් පිණ්ඩපාති. වඩිනකට මේ බමුණ පිටිපස්සෙන් ගිහින් දඩාස් ගාලා අතින් ගහපි. අතින් ගෙහුව සාරිපුත්ත මහ රහතන් වහන්සේට. උන්වහන්සේ ඉස්සරහට විසි වුණා. විසි වෙලා උන්වහන්සේ පිටිපස්ස හැරිලා බැලුවේ නෑ. පාඩි යනවා. ඊට පස්සේ බමුණා ඉස්සරහෙන් ආවා. ඇවිල්ලික ස්වාමීනි මමයි ඔබ වහන්සේට ගැහුවේ. දැන් මගේ ගේ අර තියෙන්නේ දාන්ට වඩින්න දැන් කිව්වා. හොඳයි කියලා ගෙදරට වැඩියා. දානි පිළිගන්නවා, පින් දීලා සීත්පතලා ගියා. මේ හැමෝම කතා වුණා මේක ආශ්චර්ය දෙයක්. මේක අద్భుත දෙයක්. මොකද මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ හරි පුදුමයි මේ ගුටි කාලා. ඒ ගෙදරටම දානෙට අඬ ගැහුවාම ඒ ගෙදරට වැඩියා. ආශ්චර්ය නැද්ද? එතකොට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආශ්චර්යයි. උන්වහන්සේගේ හිතේ ස්වභාවය අద్భుතයි. ඉතින් ඒ වගේ අග්‍ර වූ ශ්‍රාවකයන් වහන්සේලා ගැන දවසක් හරි හිතා සතුටින් ඉන්න පුළුවන්. ඒ වගේ ඒ රහතන් වහන්සේලා තමයි බුද්ධ ශාසනේ බැබලෙව්වේ. ඉතින් උන්වහන්සේ නිකන් ඉවසීමක් තියෙන කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දවසක් සේල කියන බ්‍රාහ්මණයා, භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ධර්ම රාජ, ඔබ වහන්සේ රජෙක්. ඒතර ඔබ වහන්සේට සිම්පතියක් ඉන්නවද කියලා ඇහුවා. මගේ සිම්පතියක් ඉන්නවා කිව්වා. මං කියන හැටියටම ධර්මයේ කියන සිම්පතියක් ඉන්නවා කිව්වා. ධර්ම චක්‍රයේ ඒ විදියටම කරකවන කෙනෙක් ඉන්නවා කිව්වා. ඒ මගේ සාරිපුත්ත කිව්වා. ඒ වගේ සාරිපුත්ත මහා රහතන් වහන්සේගේ ඉවසීම ආශ්චර්යයි. මුගලන් මහරහතන් වහන්සේ ඉර්දියෙන් ලෝකෙට වැඩම කළා ඔය විස්තර කියනකොට මිනිස්සු හරියට ධර්මයට ආවා. අකුසලෙන් මිදුණා, කුසල් වඩන්න ගත්තා. උන්වහන්සේටත් මේ බ්‍රාහ්මණයෙකු මන්ත්‍රණය කළා, හොරුන්ට සල්ලි දීලා ගැස්සෙව්වා. ඒ ගහනකට උන්වහන්සේ අදිෂ්ඨාන කරගත්තා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනකොට මං අපවත් වෙන්නේ නැහැ කියලා. ශාරීරියේ ඇට කුඩු වෙන්න ගැහුවා. ඊට පස්සේ 이르දි බලෙන් උන්වහන්සේ ශාරීරියේ ප්‍රകൃතිමත් තත්ත්වයටපත් කළා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ වේළුවණේට වැඩියා. වැඩියන් පස්සේ ගෝ මොග්ගල්ලාන දැන් අහසින් වැඩියා. මොග්ගල්ලාන ඇයි කියලා ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම පිරිනුවන් පාන්න යන්න කිව්වා. මොග්ගල්ලාන දැම්මම පිරිනුවන් පානවා. දැන් පිරිනුවන් පාන්න යන්න කිව්වා. එහෙනම් ඉස්සෙල්ලා කිව්වා මගේ පුතේ එහෙනම් මට ධර්මය කියන්න කිව්වා. අර මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ධර්මය කියනවා. කාටවත් නින්දා අපහාස ගැරීම මුකුත් නැහැ. හරි ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. ඉතින් අපි සරණ ගියේ ඒ බුදුරජාණන් වහන්සේ, ඒ ධර්මය, ඒ ශ්‍රාවක සංඝ රත්නය. එතකොට මහා නාම ශාක්‍යයට බුදුරජාණන් වහන්සේ වදාලා මහා නාම මෙනෙහි කරන්න. භාග්‍යතුන් වහන්සේ ගැන ධර්මයේ ගැනත් මෙනෙහි කරන්න. ශ්‍රාවක සංඝයා ගැන මෙනෙහි කරන්න කිව්වා. ශ්‍රාවක සංඝයා ගැන මෙනෙහි කරන්න කිව්වා. මහා කස්සප මහ රහතන් වහන්සේ දවසක් පිඬු සිඟා වඩිනවා.
වඩනකට මේ ලාදුරු රෝගියෙක් බත් කකා ඉන්නවා. තැටියක. ඉතින් මහරහතන් වහන්සේ ගෙදර ඉස්සරහා හිටගත්තා. ආය රෝගිය කකා ඉන්න බත් පිඟ ගන්න අරන් ඇවිල්ලා මෙහෙම අතින් උස්සලා බත් පිඟක් දානකටම ඇඟිල්ල වැටුණා. බත් පිඟ ගන්නට. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හිතුව දැන් මෙයා මම මේක අයින් කරයි කියලා හිතාවි. එතකොට මෙයාගේ හිත අපහැදුනොත් හොඳ නෑනේ කියලා වටපිට බලලා එතන පිළ තිබ්බා. පිළේ බිම වාඩි වෙලා අර ඇඟිල්ල හිමීට පැත්තකින් තියලා අරය බලන් ඉන්නවා දැන්. අර ටික වළඳනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා මට දානි ඒ බෙදද්දි මට පිළිකුල හටගත්තේ නෑ. ඇඟිල්ල අයින් කරද්දි පිළිකුල හටගත්තේ නෑ. වළඳද්දි පිළිකුල හටගත්තේ නෑ. වැළඳුවාට පස්සේ පිළිකුල හටගත්තේ නෑ. ආශ්චර්යයක්ද නැද්ද? අද්භූතද නැද්ද? අද්භූත ශ්‍රාවක සංඝයා වැඩ සිටියේ. මේ මනුස්ස ලෝකේ ඒකාලෝක කළා. දෙවියන් බඹුන් මේ බලුපැටවු වගේ පස්සෙන් ගියේ. ඉතින් ඒ ශ්‍රාවක සංඝ රත්නේ ඊළඟට සිහි කරන්න කිව්වා තමන්ගේ සිල්වත්කම. තමන්ගේ සිල්වත්කම සිහි කරන්න කිව්වා. මම මෙහෙම සීලයක් ආරක්ෂා කරගෙන ඉන්නේ කියලා. එතකොට කරුණු හතරයි. ඊළඟට සිහි කරන්න කිව්වා දන් දීපුවා. තමයි මේ දේවල් දුන්නා, මෙහෙම දේවල් දුන්නා, මෙහෙම දානෙ දුන්නා කියලා දානෙ සිහි කරන්න කිව්වා. එතකොට කරුණු පහයි. බුදුරජාණන් වහන්සේ සිහි කරන්න කිව්වා 1, 2 ධර්මයේ සිහි කරන්න කිව්වා. 3 ආර්ය මහා සංඝ රත්නය සිහි කරන්න කිව්වා. 4 තමන්ගේ සීලය සිහි කරන්න කිව්වා. 5 තමන්ගේ දානය සිහි කරන්න කිව්වා. තමන් දන් දීපුවා. සුළු දෙයක් හරි දීපු දේ සිහි කරන්න කිව්වා. පුළුවන් මට්ටමින් අපි දෙනවනේ. සිහි කරන්න කිව්වා දීපු දේ. එතකොට එහෙම සිහි කරකට සතුටක් විඳින්න කිව්වා. එතකොට 5යි. 6 වෙනි එක දේවතානුස්සති. දෙවියන් ගැන සිහි කරන්න කිව්වා. දෙවියන් ගැන සිහි කරන්න කිව්වේ චාතු මහරජකෙන් උඩ. දැන් මේ සාමාන්‍යයෙන් මේ මිනිස්සු ලෝකෙට මනුස්ස ලෝකෙට ගොඩක් සම්බන්ධ භූමාටු දෙවිවරු. අපි කියනවා නම් විෂ්ණු කතරගම දැඩිබුන්න ආසුමන සමන් ආදී මේ කවුද? භූමාටු දෙවිවරු. චාතු මහරජගේ යටතේ ඉන්න අය. නමුත් චාතු මහරජගේ සතරවරන් දෙවිවරුන්ට අයිති. ඊට උඩ දෙවිවරු තමයි අපි ගත්තොත් තව්තිසාව. ඒකේ අධිපති කවුද? සක් දෙවිඳු. ඒ වගේ දිවි ලෝකවල මාර්ගඵලලාභී දෙවිවරු ගොඩාක් ඉන්නවා. මනුස්ස ලෝකෙ තුල ශ්‍රද්ධාව පුරුදු කරපු අය, සීලය පුරුදු කරපු අය, ධර්මයේ පුරුදු කරපු අය, ත්‍යාගය පුරුදු කරපු අය, නුවණ දියුණු කරපු අය මරණින් මත්තේ දෙවියන් අතර ගියා. මා තුලත් මේවා තියෙනවා නේ කියලා සිහි කරන්න කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇයි ඒ වගේ එකක් සිහි කරන්න කියලා ශ්‍රාවකයාට කිව්වේ? කොහේ යවන්නද යාව? දෙවියන් අතර යවන්නයි. ඉස්සර අපේ ආකල්පයක් තිබුණ නැද්ද? දෙවියන් අතර ගිහිල්ලා වැඩක් නැහැ. දෙවියන් අතර පින් කරන්න බෑ. අපේ දින පිනින් ඒ ජීවත් වෙන්නේ. ඒ නිසා මනුස්ස ලෝකෙම එන්න ඕනේ කියලා කතාවක් ගියාද නැද්ද? කතාවක් අපේ වයසක අම්මලාට ඒ කාලේ ආච්චිලා සීගලට දෙවියන් අතර යන්න තිබිච්ච වාසනාවක් නැති වුණා. අන්තිමට මේ ගෙවල් වල අහමුළු වල උපදිනවා පෙරේතය වෙලා. එතකොට අර දෙවියන් අතරට ගියොත් ඒ දේශනාවේ සඳහන් වෙනවා ඒ දිව්‍ය ලෝකේ තියෙන වාසිය මේ මනුස්ස ලෝකයට වඩා වැඩි කියලා. මොකද්ද? දැන් මනුස්ස ලෝකයේ තුල අපි ගත්තොත් මේ අලුත් තාක්ෂණය නිසා ටීවී ආදී නිසා මිනිස්සයා වැඩිපුර ඇදිලා යන්නේ ඒකට නෙමෙයිද? දැන් ටීවී එකේ ගත්තොත් මොන හරි මායාකාරී එක එක නාට්‍ය තියෙනවා. ඒකට නෙමෙයිද ඇදිලා යන්නේ? ඒතර මායාකාරී ටීවී එක බලලා මේ හතරස් පොඩි පෙට්ටියට මෙච්චර වසඟ වුණා නම් ඊට වඩා මායාකාරී දිව්‍ය ලෝකේ. ඒ මායාකාරී දිව්‍ය ලෝකයේ තුල ධර්මයේ හොයන අය ඉන්නවනේ. ඒතර ධර්මයේ හොයන අය එතන ඉන්නේ. එයා එහෙනම් බලය කරගෙන වාසය කරන්නේ මොකක්ද? නුවණ. නුවණින් එයා හොයන්නේ ඒක.
එතකොට නුවණ තියෙන එක්කිනාට කතා කළොත් අන්න අසවල් තැන මේ ධර්මයේ දේශනා කරනවා දෙවිවරු යන් කියලා. හොඳට ධර්මයේ පුරුදු කරපු එක්කෙනෙක් නම් අර කියපු විදිහට මේ මනසෙන් වඩලා නම් එයාගේ හිතට ඒක එනවද නැද්ද? ඒක හිතට එනවා. හිතට ඒක පුරුද්දට එනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ ශ්‍රාවක පිරිස පුරුද්දට ගියේ. සසර පුරුද්දට ගියේ. සසර පුරුද්දට කොහොමද ගියේ කියන්නේ? මහා කස්සප මහරහතන් වහන්සේ ගිහි කාලේ පිප්පලි මානවක කියලා හරි ලස්සන රූපයක්. අඩි 6ක් උසයි, උස මහත, රත්තරන් පාට ලස්සන රූපයක්. ඉතින් මේ මහා කස්සප මහරහතන් වහන්සේට මහා ධනයක්, මහා බල සම්පන්න බ්‍රාහ්මණ පවුලක. ඉතින් මේ ගෙදරින් කිව්වා පුතේ ඔහොම ඉඳලා හරියන්නේ නැහැ, විවාහයක් නම් කරගන්න ඕනේ කිව්වා. අනේ බෑ මං දෙමාපියන්ට සලකන් ඉන්නවා, මගේ හිත ඇලෙන්නේ නැහැ කොහොවට. දැන් මේ සසර පුරුද්දක්ද නැද්ද? පුරුද්දක්. දැන් බේරෙන්න බෑ. ඊට පස්සේ මහා කස්සප මේ ඒ පිප්පලි මානවක කිව්වා මේ අර රත්තරන් බඩු හදන අයට අනේ පුළුවන් නම් ගෑන් ළමයෙකුගේ පිළිමයක් හදන්න කිව්වා. හැදුවා. හදුවට පස්සේ අම්මලට දුන්න බේරෙන්න බෑනේ. මේ විදිහේ රූපයක් තියෙන කෙනෙක් හම්බුනොත් නම් ගන්නම් කිව්වා. ඊට පස්සේ දෙමව්පියෝ කතා වුණා අපේ පුතා හරි පින්වන්තයි. කොහෙන් හරි මේ වගේ ගෑන් ළමෙක් හම්බ වෙයි. කියලා මේක කරත් එක තියාගෙන ගියා. යනකට මේ ඈතට ගියාම සාගල කියන නුවර මදුරට සාගල කියන නුවර ඒ රූපෙම තියෙන කෙල්ලක් ඉන්නවා. එයාගේ නම මොකද්ද? බද්ද කච්චාන. ඔන්න දැන් හොයාගත්තා. දැන් පිප්පලි මාන කල්පනා කළා හරි අමාරු වැටුනේ. ඇයි මේ රූපේ හැදුවේ? එහෙම කෙනෙක් හොයාගන්න බැරි වෙන්නයි. ඊට පස්සේ මොකද වුනේ? මේ පිප්පලි මානවකෙකු එහෙම බෑ මට මේ ළමයාත් එක්ක කතා කරන්න ඕනේ කිව්වා. ඊට පස්සේ කතා කරන්න අවස්ථාවක් දුන්නා. ඊට පස්සේ පිප්පලි මානවක කිව්වා මෙහෙමයි නැගණිය මට විවාහ වෙන්න අදහසක් නැහැ. මට මේ ධර්මීය විමුක්තියක් හොයාගෙන යන්නේ මගේ හිතේ තියෙන්නේ. පුරුද්දක්ද නැද්ද? පුරුද්ද. එතකොට මෙයා කියනවා අයියන්ඩි මට විවාහ වෙන්න අදහසකුත් නැහැ. මටත් විමුක්තියක් හොයාගෙන යන්නේ ආසාව. එතකොට එහෙනම් අපි දෙන්න බඳිමු. බඳලා අපි බ්‍රහ්මචාරී වීමු කිව්වා. ඊට පස්සේ මේ දෙන්න විවාහ වුණා. පිප්පලි මානවක මල් මාලාවක්. දැන් මල් මාලාව දෙකට නැමුණ මාලා දෙකක් නේ තියෙන්නේ. ලයින් දෙකක් තියෙන්නේ. මල් මාලාව නවල දෙක මෙවකල ඇඳී තිබ්බ මැද. එතකොට අපි දෙන්න දෙපැත්තෙන් සැතපෙමු. අපි දෙන්නගෙන් එක්කෙනෙකුට හරි රාගසිතක් ආවොත් ඒ රාගසිත අපි එක්කෙනාගේ පැත්තේ මල් මැල වේවා කිව්වා. අවුරුදු ගාණක් හිටියා මල් මාලේ මැලුනේ නැහැ. ආශ්චර්ය නැද්ද ගිහි කාලෙත්? අද මිනිස්සුෙකුට තුන් හිතකින් හිතා ගන්න පුළුවන් දේවල්ද මෙව්වා? අද්භූත දේවල් නේ. මේවනේ නියම වර්ල්ඩ් රෙකෝඩ්. එතකොට මේ ඊට පස්සේ මේගොල්ලෝ කල්පනා කළා දීපාපේ නැතුණන් පස්සේ හරි. දැන් අපේ ජීවිතේ හොඳට අපි ගෙව්වා. අපි දෙන්න දෙපැත්තට යන් විමුක්තිය හොයාගෙන. දෙපැත්තට ගියා. බුදුරජාණන් වහන්සේ ඈත දකින්නකොට මහා කස්සපයන් වහන්සේ තනියම පැවිදි වුණේ. මේ ලෝකේ බුදු කෙනෙක් කියන උන්වහන්සේ උදෙසා කියලා ඈත දකින්නම හඳුනාගත්තා. හඳුනන් කියනවා යමෙක් උදෙසා මා පැවිදි වුණා නම් අර ඉන්නේ ඒ මාගේ ශාස්ත්‍රුන් වහන්සේය. ඊට පස්සේ දෝගන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහ වැඳ වැටුණා. වැඳ වැටිලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේය. මම ශ්‍රාවකයා වෙමි කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සංඝයාට කියනවා මහණෙනි මේ කස්සප මේ විදිහට වෙනත් මිනිසෙකු ඉදිරියේ වැඳ වැටුණා නම් ඒ මිනිසයාගේ ඔළුව ගැලිවිලා යනවා කිව්වා. ලෝකෙ කිසි කෙනෙකුට කස්සපගේ වැඳුමක් වඳින්න ලබන්න බෑ කිව්වා. සුවල්ප පින්ද අන්න බලන්නේ සසරේ පුරුද්ද විසින් පුද්ගලයාව නිස්කාමී කරන හැටි. ඒ වගේ මහා ආශ්චර්ය වූ ශාසනයක් මේ බුද්ධ ශාසනය කියන්නේ. ඉතින් මේ ආශ්චර්ය ශාසනයේ අපි කළ යුතු ප්‍රධාන දෙයක් තමයි සිත පහදවා ගැනීම. ඒ පහන් සිතින් අපි ටිකෙන් ටික දියුණුව කරා යනවා.
දියුණු වෙන්නේ මොනවෙන්ද? ගුණ වලින්. අපි පිරෙන්නේ මොනවෙන්ද? නුගුණ වලින්. දුර්ගුණ වලින් පුද්ගලෙ පිරිහෙනවා. යහපත් ගුණ වලින් පුද්ගලෙක් ගුණවන්ත වෙනවා. ගුණවන්ත වුණාම ඒක සමහර විට බාහිරින් පේන්නේ නැති වෙන්න පුළුවන්. ලෝකෙ හිතයි මේ නෝන්ජල්, අසරණ, අහිංසක, නිකන් මේ වැඩකට නැති කෙනෙක් කියලා. නමුත් ඒක කවුරු නොදන්න පුළුවන්. එක තැනක තියෙනවා ඒක පෙරේතියක්. ඒ පෙරේතිය මේ පිනුත් කරලා පෙරේතියෙක් වෙලා උපන්නා. මොකද්ද ඒ හොරකම් කළා. වස්ත්‍රයක් හොරකම් කළා කෙනෙකුගේ පින්දාම් කරපු එක්කෙනෙක් කාන්තාරයක උපන්නා. මාලිගාවක් වගේ තැනක උපන්නා ඇඳුන්නේ නැහැ. වස්ත්‍රයක් හොරකම් කරපු නිසා ඇඳුන්නේ නැහැ. ඉතින් දැන් මේ මාලිගාවක් වගේ තැනක ඉන්නවා දැන් මෙයා. ඔය කාන්තාරේ ගැලක් ගියා. ගැල් 500ක් ගියා. ගියාම දැන් ඒගොල්ලන්ට පාර වැරදුනා. මේ යාගේ මේ විමානේ මෙයා ඉරිදීම් පෙන්නුම් කළා. ඉතින් ඒ ගැලේ හිටපු ඒ කට්ටිය ඇවිල්ලා ඇහුවා මේක කවුද ඉන්නේ කියලා ඇහුවා. කිව්වා නෑ මම මේ ඉන්නේ මේ විමානේ දෙව්දුවක් කිව්වා. ඉතින් එළියට එන්න අපි බලන්න ආසයි කිව්වා. අනේ එන්න විදියක් නෑ කිව්වා. ඇයි කියලා ඇහුවා. වස්ත්‍ර නෑ කිව්වා. එහෙනම් කිව්වා අපි ළඟ වස්ත්‍ර තියෙනවා අපි මේව දෙන්නම් ඔයාට එන්න කිව්වා. අපිට එහෙම අතින් අතට ගන්න බෑ කිව්වා. එහෙනම් වස්ත්‍ර ගන්න කොහොමද කියලා ඇහුවා. කිව්වා ඔය ගැලේ ඉන්නවා බාබර් කෙනෙක්. කවුද ඉන්නේ ගැලේ? අර රැවුල කපන එක්කිනා. බාබර් කෙනෙක් ඉන්නවා. ආන්ගියා භාග්‍යතුන් වහන්සේගේ මාර්ගඵලලාභී ශ්‍රාවකෙක් කිව්වා. එයාට සුදු ඇඳුම් අඳලා එයාට හොඳට කණ්ඩ දීලා මට පින් දෙන්න කිව්වා. ඉතින් මේ ඔක්කොම අර බාබර් සුවඳ පෙනින් නාවලා සුදු ඇඳුම් අඳලා මේ දානි දුන්නා. දුන්නට පස්සේ මේ දෙව්දුවට දිව්‍ය වස්ත්‍ර පහළ වුණා. ඊට පස්සේ යා පේන්න ආවා. එතකොට එතෙක් වෙනකන් අර ගැලේ එයා බාබර් කෙනෙක් විතරයි. එයාගේ තිබිච්ච ගුණ කවුරුවත් දැක්කෙත් නැහැ, දන්නෙත් නැහැ. එතකොට නමුත් එයාගේ ගුණ දකින්න ඕන අය දැකගත්තා. හඳුන ගන්න ඕන අය හඳුනගත්තා. තමන් මෙහිමයි කියලා කියන්නේ නෑ. තමන් මෙහිමයි කියලා කියෝගෙන යන්නේ බාහිරෙන් සැලකිල්ලක් බලාපොරොත්තු වෙමයි. අරයා බාබර්මයි. බාබර් කිව්වද මම මාර්ගඵලලාභී කෙනෙක් කියලා? නෑ. ආන්න බලන්න. ඉතින් ඒ වගේ අර ගුණවන්ත කෙනා ලෝකෙට අප්‍රකටව ඉන්න පුළුවන්. එයා තමයි හැබෑම ගුණවන්තයා. ඒ නිසා පින්වත්නි අපි ඒ ගැන හිතලා සන්තෝෂ වෙලා අපි මේ මනුස්ස ජීවිතය තුළ මේ මහානාම සාක්‍යා පුරුදු කරපු ඒ සිහි කිරීම 6 මොනවද ඒ සිහි කිරීම 6? බුදුරජාණන් වහන්සේව සිහි කිරීම, ධර්මයේ සිහි කිරීම, ශ්‍රාවක සංඝයා සිහි කිරීම, තමන්ගේ සීලයේ සිහි කිරීම, තමන්ගේ දන් දීම ගැන සිහි කිරීම, දෙවියන් ගැන සිහි කිරීම කියන මේ කරුණු 6 අපටත් නිතර සිහි කරගෙන බාහිර අකුසල් සිහි නොකොට මේවම සිහි කළා අපිට මේ යහපත් ජීවිතය දියුණු කරගන්නට වාසනාව ලැබේවා. සාදු